නැත්නම් කොරෝනා නිසා ලංකාවේ ගොඩක් ජීවිතවලට බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඒ අතරින් කොට්ටාසයක් තමයි මේ පාර ඒ කියන්නේ 2020 ඒ ලෙවල් දින ඔයාලා. ඉතින් දුවේ පුතේ අපිට කරන්න දෙයක් නැහැ. ස්වභාවික විපත් එනවා. ස්වභාවික දේවල් එනවා. අපිට ඒව නවත්තන්න බෑ. හැබැයි පුතේ එහෙමයි කියලා තාමත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නැත්නම් විභාග දෙපාර්තමේන්තුවෙන් ලංකාවේ තාම තීරණය කරලා නැහැ විභාගයේ ඒ ලෙවල් විභාගයේ කල් යනවා කියලා. මොකද ඒ ලෙවල් විභාගයේ කල් ගියොත් ලංකාවේ සම්පූර්ණ විභාග කාලසටහනම වෙනස් වෙනවා. ඒක නිසා දැනට තාමත් රජයේ හිතාගෙන ඉන්නවා ඒ කට්ටියට තත්ත්වය පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා මම හිතන්නේ ඒක නිසා වෙන්න ඕනේ. ඒ කට්ටිය විභාගයේ කල් දාන පොතක් සම්බන්ධයෙන් දැනුම් දීලා නැත්තේ. ඉතින් මම හිතන්නේ දැන් ඔයාලා සයන්ස් කරන දරුවෝ විදිහට ටිකක් නේද? බය වෙලා ඇති සයන්ස් එක සබ්ජෙක්ට් එක ටිකක් අමාරු නිසා ඔයාලා දැන් හිතනවා ඇති අපිට මොකද වෙන්නේ? මොකද ඔය කට්ටිය ගොඩක් වෙලාවට බැට කෑවා ගිය පාර සිලබස් එක වෙනස් වුණා. ඒකෙන් ඕල් සිලබස් නිව සිලබස් කියලා ඇවිල්ලා දැන් ඕල් සිලබස් කට්ටියට මේ පාර විතරයි තියෙන්නේ. ඒ කට්ටිය කැම්පස් එකට ගන්න පර්සන්ටේජ් එකත් පොඩ්ඩක් අඩු වෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඔය කට්ටිය දැන් පොඩ්ඩක් නේද තීක්ෂණාත්මක එහාට මෙහාට වැනි ඇති. සමහර කොට්ටාසයක් මේවා ගණන් ගන්න නැතුව නැවතුනත් බෑන්චුන් වගේ පොඩ්ඩක් ජොලියෙත් ඇති. ඉතින් පුතේ මම මේ කියන්න යන්නේ අද මේක ගොඩක් දවසක් ඔළුවේ තිබ්බ අදහසක් ළමයි ගොඩක් දෙනෙක් ඉල්ලීමකුත් තිබ්බා පාඩම් මාලාවක් කරන්න කියලා. ඉතින් මම මේ අද සූදානම් වෙන්නේ අපි කොහොමද 2020 එක්සෑම් එක අගෝස්තුවේ තිබ්බත් ඊට පස්සේ තිබ්බත් අපි මේක ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් ඔයාලට පොඩි සපෝට් එකක් දෙන්න. සමහර විට ලංකාවේ ගොඩක් දරුවන්ට YouTube නැත්නම් ස්මාර්ට්ෆෝන් එකක් නැතුව ඇති. සමහර විට වැඩිහිටියෝ ගාව ඇති. ඒ කට්ටිය ෆෝන් පාවිච්චි කරන්නේ නැතුව ඇති. පන්ති වල කියන්නේ ෆෝන් එක පාවිච්චි කරන්න එපා කියලා. නමුත් මම වැඩිහිටියන්ගෙන් සහ දෙමාපියන්ගෙන් කරන ඉල්ලීම තමයි ඔයාලගේ දරුවෝ නෙමෙයි පොඩි වෙලාවක් වෙන් කරන්න ඒ කට්ටියට මේ වගේ පාඩම් මම විතරක් නෙමෙයි ගොඩක් ගුරුවරු දාලා තියෙනවා. ඒක නිසා ඒ වගේ පාඩම් එක පොඩක් සම්බන්ධ කරන්න මේ දවස් කිහිපය තුළට. මොකද පාසල් නම් අප්‍රේල් 20 පටන් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ මේ තත්ත්වය උඩ. ඒක නිසා ඔයාලගේ දරුවෝ වෙනුවෙන් පොඩි කාලයක් වැය කරලා ඒ කට්ටියට පොඩි වෙලාවක් මේ අන්තර්ජාලයේ තියෙන පාඩම් මාලාවල් ප්‍රශ්න පත්‍ර ළමා අරගෙන දෙන්න. ඒ කට්ටියට මොකද ලකුණු වලට ඒක පිටුවහලක් වෙයි. ඉතින් මම හිතන්නේ දැන් ෆිසික්ස් පේපර් එක ගැන කතා කරොත් ගිය පාර ෆිසික්ස් පේපර් එක අමාරු වුණා නේද? මේ පාරත් අමාරු වෙයි කියලා හිතාගෙන හිටියා. ඉතින් මං කිව්වොත් ඔයාලට පාඩම් මේ වෙනකොට කරලා තියෙන පාඩම් වලින් ඒකක් ගන්න පුළුවන් කියලා ටිකක් පිළිගන්න අමාරුයි නේද? නමුත් මං කියනවා ඔය කට්ටියට ඉතාමත් වගකීමෙන් කියනවා දැනට මං හිතන්නේ ලංකාවේ බහුතරයක් දිස්ත්‍රික්කවල උපකාරක පන්ති කරනකොට ඒ උපකාරක පන්ති වල නැත්තම් පාසල් වල ගොඩක් වෙලාවට මේ වෙනකොට ධාරා විදුලියේ පාඩම අභිභවා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මං හිතන්නේ පදාර්ථයේ ගුණ පාඩමත් ඉවර වෙලා ඇති. ගොඩක් පන්ති වල එහෙම තියෙනවා. එතකොට මම කියනවා ඔය කට්ටියට පාඩම් 4කින්, ඒ කියන්නේ අපේ විෂය නිර්දේශයේ පාඩම් 11ක් තියෙනවා. ඒ පාඩම් 11න් පාඩම් 4කින් විතරක් ඔයාලට එකක් ගන්න පුළුවන්. වගකීමෙන් කියන්නේ. අපි බලමු එහෙනම් ඒ පාඩම් 4 කොහොමද අපි කරගන්නේ? ඒ පාඩම් 4න් කොහොමද එකක් ගන්න කියලා. එහෙනම් මම ඔයාලට කිව්වනේ පාඩම් 4කින් එකක් ගන්න පුළුවන් කියලා. හරි. අපි බලමු මේ කොහොමද ඒක කරගන්නේ කොහොමද කියලා අපි. අපේ පේපර් එක ගත්තොත් අපේ පේපර් එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කෙටි ප්‍රශ්න පත්‍රය, අනිත් එක තමයි රචනා ප්‍රශ්න පත්‍රය. කෙටි ප්‍රශ්න පත්‍රයේ එක දවසකත් රචනා ප්‍රශ්න පත්‍රයේ එක දවසකත් තියෙන කියලා ඔයාලා මේ වෙනකොට දන්නවා. ඒතර කෙටි ප්‍රශ්න පත්‍රය ගත්තොත් MCQ 50ක් තියෙනවා. 50ට එක ලකුණ ගානේ අපිට ලකුණු 50ක් හම්බ වෙනවා. විභාග රචනා ප්‍රශ්න පත්‍රය ගත්තොත් විභාග රචනා ප්‍රශ්න 4ක් තියෙන. ඒ කියන්නේ අපිට ප්‍රැක්ටිකල් වලින් තමයි ප්‍රශ්න 4 හැදෙන්නේ. බොහෝ විට පළවෙනි ප්‍රශ්නේ විභාග ප්‍රශ්න රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍ය දැනීමත් එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එතකොට රචනා ප්‍රශ්න පත්‍රය ගත්තොත් රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8ක් තියෙනවා. මේකේ තියෙන වැදගත්කම තමයි ප්‍රශ්න 8න් තෝරා ගන්න පුළුවන් ප්‍රශ්න 4යි ඔයාලා ලියන්න ඕන. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රශ්න 8ක් තියෙනවා. ඒ ප්‍රශ්න 8න් 4ක් අතාරින්න පුළුවන්, 4යි ඔයාලට කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ෆිසික්ස් දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් මම දැන් ලංකාවේ තියෙන ලේසින් ප්‍රශ්න පත්‍රය කියලා කියන්නත් පුළුවන්. ඒකට හේතුව තමයි ප්‍රශ්න 8ක් දෙනවා. ප්‍රශ්න 8ක් දෙනවා. 8න් 4යි අපිට තෝරගෙන තියන්න තියෙන්නේ. ඒ වගේම තමයි ඒ ප්‍රශ්න 8 ගත්තොත් එහෙම අපේ සිලබස් එකේ තියෙන පාඩම් 11ක්. ඒ පාඩම් 11 ශ්‍රේෂ්ඨ පාඩම් 3කට කඩලා තියෙන්නේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ, විද්‍යුත් ශ්‍රේෂ්ඨ සහ චුම්බක ශ්‍රේෂ්ඨ කියලා. ඒ ශ්‍රේෂ්ඨ පාඩම් 3ම එක ශ්‍රේෂ්ඨ පාඩමක් කියලා ගත්තොත් අපිට එන්නේ පාඩම් 9යි. පාඩම් 11ක් තිබ්බට අර ශ්‍රේෂ්ඨ 3ම එකක් කියලා ගත්තොත් පාඩම් 9ක් වෙනවා. ඒ පාඩම් 9න් එකකමාන පාඩම අයින් කරොත් මොකද ඒකෙන් රචනා ප්‍රශ්නයක් හදන්න බෑ. ඒතකොට ඉදිරි පාඩම් 8ටම අදාළ රචනා ප්‍රශ්න 8ක් මෙතන තියෙනවා. ඒ කියන්නේ යම්කිසි දරුවෙක් යාන්ත්‍ර විද්‍යාවට දක්ෂයි නම් ඒ දරුවට පුළුවන් යාන්ත්‍ර විද්‍යාව
ප්‍රශ්න තෝරගන්න. යම් කිසි දරුවෙක් යාන්ත්‍ර විද්‍යාවට දක්ෂ නැතුව දොළොන් හතරංග පාඩමට දක්ෂයි නම් යාන්ත්‍ර විද්‍යා ප්‍රශ්න එහෙම පිටින්ම අතහැරලා දොළොන් හතරංග පාඩමට තියෙන ප්‍රශ්න තෝරගන්න පුළුවන්. ඒ විදිහයි මේකේ තියෙන වැදගත්කම. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ view එක ගත්තොත් එහෙම කට්ටිය දන්නවා සාමාන්‍ය නිවුස් බැලුවොත් එහෙම අපේ රටේ ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ ඔය කට්ටිය නිවුස් වල අහලා තියෙනවද හැමදාම බැංකු කඩනවා BOC එක කැඩුවා නැත්නම් People's Bank එක කැඩුවා කියලා. ඒ මොකද ලංකාවේ එහෙම බැංකු හොරගම් කරන්නේ නැහැ. හොරු ඉන්නවා. හැබැයි බැංකු හොරගම් කරන්න බෑ. හේතුව තමයි ඒ වගේ සිස්ටම් එක අපේ රටේ තියෙන සිස්ටම් එක ටිකක් වෙනස්. ඒ වුණාට පිටරටවල ගත්තොත් එහෙම කට්ටිය හැමදාම ඔය කට්ටිය දැනටමත් මම හිතන්නේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ දරුවෝ ඉන්නේ. ගොඩක් වෙලාවට අපිට වඩා තාක්ෂණයත් එක්ක කට්ටිය සමීපයි. ඒක නිසා ඔය කට්ටිය ඇහලා ඇති සාමාන්‍ය හැක් කරනවා. ඒ කියන්නේ බැංකු ඕනම එකක් හැක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන රටවල් වල ගත්තොත් බැංකු වෙන ආයතන ඕනම එකක් හැක් කරන්න පුළුවන්. මොකද ඔන්ලයින් සිස්ටම් එක අපේ ලංකාවට වඩා අපේ ලංකාවේ මම හිතන්නේ මේ කොරෝනා වෛරස් එකත් එක්ක තමයි ඔන්ලයින් සිස්ටම් එක ටිකක් හරි ජනප්‍රිය වුණේ. නැත්නම් මිනිස්සු විතර ගණන් ගත්තේ නැහැ. ඒ නිසා ඔන්ලයින් සිස්ටම් එකක් තමයි ලෝකේ ගොඩක් රටවල් වල තියෙන්නේ. ඒක නිසා හැක් කරන්න ලේසියි. ඒ වගේ තමයි අපේ පේපර් එකත් අපි මේ යන්නේ හැක් කරන්න. ඒ කියන්නේ අපේ පේපර් එක අපිට හැක් කරන්න පුළුවන්. හැක් කරන්න නම් මොකද කරන්න ඕනේ අපි? පේපර් එක ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද පේපර් එකේ මේ පේපර් එක ගත්තොත් එහෙම මේ පේපර් එක හදන්නේ මම හැමදාම දරුවන්ට කියනවා උගත්යයි බුද්ධිමත්යයි සම්මත කරගත්තා වූ මහාචාර්යවරු පිරිසක්. මම දන්නේ නැහැ උගත් බුද්ධිමත්ද කියලා. නමුත් මිනිස්සු හදාගෙන තියෙනවා සම්මතයක් උගත් බුද්ධිමත් කියන මහාචාර්යවරු කොට්ටාසයක් තමයි මේ පේපර් එක හදන්නේ. එතකොට මේ පේපර් එකේ යම්කිසි රටාවක් තියෙනවා. ඒ රටාව අපි අවබෝධ කරගත්තොත් ඒ රටාව අපේ ඔළුවට දාගත්තොත් අපිට පුළුවන් මේකට ලේසියම ලකුණු 75 කියන සීමාව පන්නන්න. මොකද 75 කියන සීමාව කියන්නේ ලංකාවේ ඒකක් දෙන්නේ විභාගයට ගත්තොත් විභාගයේ කියන සීමාව තුල අපිට ඒකක් හම් වෙන්නේ ලංකාවේ 75කින්. වඩා වැඩියෙන් ලකුණු ගත්තොත් අපිට ඒකක් ගන්න පුළුවන්. එතකොට මේක MCQ 50ක් තියෙනවා. ලකුණු 1 ගානේ 50ක් හම්බ වෙනවා. විභාගයට ප්‍රශ්න 4ට ලකුණු 10 ගානේ 4ක් දීලා 40යි. ඒක නැවතත් දෙකට බෙදනවා. ඒ කියන්නේ ලකුණු 20ක් එකතු වෙනවා. රචනා ප්‍රශ්න පත්‍රයේ මම කිව්වා 4යි කරන්න ඕනේ. එතන 15 ගානේ 4ක් හම්බ වෙනවා. 60ක් හම්බ වෙනවා. 62කට බෙදලා 30ක් වෙනවා. එතකොට මෙතන ලකුණු 30ක් එකතු වෙනවා. මෙතන ලකුණු 20ක් එකතු වෙනවා. එතකොට ලකුණු 50යි. මෙතන MCQ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50යි එකතු වෙලා තමයි ලකුණු 100ක් ඇවිල්ලා අපිට ලකුණු 100ක පේපර් එකක් හම්බ වෙන්නේ. ඉතින් මම කිව්වනේ පාඩම් 4කින් පුළුවන් කියලා. අපේ සිලබස් එක ගත්තොත් පාඩම් 11ක් තියෙනවා. මේ පාඩම් 11 අවුරුදු 2කමාර තුල අපි ඉවර කරන්න ඕනේ. නමුත් දැන් ගොඩාක් ළමයිට තියෙන ප්‍රශ්නේ තමයි අපි A level වලට ඇවිල්ලා අවුරුදු 2කමාරක් විතර යාන්ත්‍ර විද්‍යාව ඒකකමාන දාලා ඇවිල්ලා A level වලට ඇවිල්ලා ඒකකමාන පාඩම් මාතෘකාව දාලා ලස්සනට ඒක කරන යනකොට මිනුම් උපකරණ හම්බ වෙනවා. ඒවත් එක්ක ඇවිල්ලා ෆිසික්ස් කියන්නේ නිකන් ලේසි සබ්ජෙක්ට් එකක් විදියට ගොඩක් දෙනෙක්ගේ ඔළුව වලට යනවා. ඊට පස්සේ යාන්ත්‍ර විද්‍යාව කියන පාඩම මාතෘකාව දානවා. හැබැයි දැම්මම තමයි අවුරුද්දක් එකමාරක් යනකම් යාන්ත්‍ර විද්‍යාව විදිහටම ඇදෙන්නේ. ඒ කියන්නේ අපිට ගොඩාක් කාලයක් යාන්ත්‍ර විද්‍යාව කියන පාඩමකට ගුරුවරු වැය කරනවා. මොකද එහෙම වැය කරන්න ඕනේ? හේතුව තමයි යාන්ත්‍ර විද්‍යාව තමයි අපේ ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එක තුල බේස් එක හැදෙන්නේ. ඉතින් එහෙම කරලා ගොඩක් වෙලාවට අනිත් පාඩම් ටික ගත්තොත් එහෙම ටිකක් වේගෙන් ගන්න යනවා. එහෙම වෙලා සාමාන්‍යයෙන් මම හිතන්නේ මාර්තු 12 තමයි ලංකාවේ ඉස්කෝල වලට නිවාඩු දුන්නේ. එතකොට මාර්තු මාසෙ වෙනකොට ලංකාවේ ගත්තොත් ඉස්කෝල වල නම් ගොඩක් වෙලාවට සමහරට සිලබස් ඉවර කරපු ඉස්කෝලක් තියෙනවා. සමහර වෙලාවට පේපර් කරන ඉස්කෝලක් තියෙන්න ඇති. නමුත් උපකාරක පන්ති ශාස්ත්‍රය ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මම කිව්වා වගේ ඉස්සලා කිව්වා වගේ ධාරා විද්‍යුතේ පාඩම සහ එතනින් එහාට පාඩමක් දෙකක් උගන්වලා ඇති තියෙන්න ඇති. ඒතකොට ළමයි තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් වෙලාවට ගෙදර කුරු ගාන්නේ පාඩම් ඉවර කරලත් නෑ. අපි කොහොමද එකක් දාන්නේ කොහොමද ලොකු රිසල්ට් එකක් දාන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳුම තමයි මම මේ දැන් කියන්න යන්නේ ඔයාලට. එතකොට පාඩම් 11ක් තියෙන එකේ මම ගන්නම් වැදගත් පාඩම් ටිකක් මම මෙතන සටහන් කරලා තියෙනවා. මිනුම් පාඩමට අමතරව මිනුම් පාඩම අපට වැඩක් එච්චරම වැදගත්කමක් නෑ. නමුත් ඔයාලට පේනවා මෙන්න මේ පාඩම් 4. යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග, තාප භෞතිකය සහ ධාරා විද්‍යුතය. ඔය පාඩම් 4 තමයි අපේ A level ෆිසික්ස් සිලබස් එකේ තියෙන වැදගත්ම පාඩම් 4. මම මේ වැදගත්ම කියලා කියන්නේ ඒවා ලස්සනමත් ඒවා ලස්සන අර සුජියෝ ප්‍රසන්නාජිගේ නවකතාවක් වගේ නෙමෙයි මේ වගේ තියෙන්නේ. ටිකක් වැදගත් ගණන් තියෙනවා. ගණන් ටිකක් වැඩිපුර තියෙනවා. ඒ වගේම තියරි ප්‍රමාණය වැඩි. ඒ වගේම තමා පේපර් එකට ලකුණු දායකත්වයත් වැඩි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපිට වැදගත් දෙයක්කට තමයි අපි අවධානය යොමු කරන්නේ. අපි ඒකමාන පාඩම අරගෙන නැත්නම් මිනුම් පාඩම අරගෙන අවුරුද්දක්ම ඒක පාඩම් කරලා හරියන්නේ නැහැ. ඒක ගණන් හදලා හරියන්නේ නැහැ. හේතුව අපිට ඒකෙන් හම්බ වෙන ඉතා ලකුණු ඉතා චූරි ප්‍රමාණයක්. ගොඩක් වෙලාවට ගත්තොත් මිනුම් පාඩම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් එනවා MCQ එකක් හෝ දෙකක්. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් මිනුම් උපකරණ වලින් එන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑ. එතකොට ගත්තොත් එහෙම මේ ලකුණු දෙක වෙනුවෙන් අපි මාස 6-7ක් මහන්සි වෙලා පාඩම් කරලා වැඩක් නැහැ. ඒක නිසා අපි පාඩම් වල වැදගත්කම දැනගෙන පාඩම් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මිනුම් පාඩම ගත්තොත් MCQ දෙකක් විතර එනවා.
එතන මම අනිත් පාඩම් 4 වැදගත් පාඩම් 4. ඒ කියන්නේ මේවා අර තරු අහසක් දාන්න ඕන පාඩම් 4ක්. යාන්ත්‍ර විද්‍යාව පාඩම ගත්තොත් එහෙම යාන්ත්‍ර විද්‍යාව පාඩමේ සාමාන්‍යයෙන් MCQ කීයක් විතර එකට බලාපොරොත්තු වෙනවද? සාමාන්‍යයෙන් මේ යාන්ත්‍ර විද්‍යාව පාඩම තුල MCQ 8ක් 12ක් අතර ප්‍රමාණයක් එනවා. MCQ 8ක් 12ක් අතර ප්‍රමාණයක් එනවා. ඒකට හේතුව තමයි මම 8ක් 12ක් කියලා පරාසයක් දැම්මේ. අපිට හරියටම ගාණක් කියන්න බෑ. නමුත් 8ක් 12ක් අතර ප්‍රමාණයක් එනවා. සාමාන්‍යයෙන් මේක අඩු සීමාවට යන්නේ මෙතන ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ අනුව. ව්‍යුහගත රචනා ප්‍රශ්න යාන්ත්‍ර විද්‍යාවෙන් ප්‍රශ්නයක් එන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. බැරි වෙලාවත් යාන්ත්‍ර විද්‍යාවෙන් ව්‍යුහගත එකක් ආවේ නැත්නම් MCQ ප්‍රමාණය 12ක් වෙනවා. 12ක් විතර වෙනවා. එතකොට යාන්ත්‍ර විද්‍යාවෙන් MCQ එකක් ව්‍යුහගත එකක් ආවොත් MCQ ප්‍රමාණය අඩු වෙනවා 8ක් විතර දක්වා අඩු වෙනවා. ඒක ලකුණු බැලන්ස් කරලා ඒක මම පස්සේ කියන්නම් කොහොමද ඒක හැදෙන්නේ කියලා. මෙන්න අපි යාන්ත්‍ර විද්‍යාවෙන් MCQ 8ක් 12ක් වෙනවා. මට 8ක් 12ක් ඕනේ මම ගන්න ඇවරේජ් 10ක් එනවා කියලා. ඇවරේජ් 10ක් එනවා කියලා සලකන්න. එතකොට ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ අනිමාන රචනා ප්‍රශ්නයක් එනවද නැද්ද? අනිමාන රචනා ප්‍රශ්නයක් එනවා. S2 වහගෙන ගියත් පස්වෙනි අංකේ පේපර් එකේ පස්වෙනි අංකේ අනිවාර්යෙන් යාන්ත්‍ර විද්‍යාව. ඒක මම නෙමෙයි සක්‍ර දෙයිය ඇවිල්ලා පේපර් එක ලියන්න ගියත් අනිවාර්යෙන් පස්වෙනි ප්‍රශ්නය කියන්නේ මොකද්ද? යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නයක්. ඒක නිසා ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. එතකොට MCQ 10ක් තියෙනවා ලකුණු 10ක් ගන්නවා. ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එනවා ලකුණු 5යි 15යි. මෙතන ලකුණු 7.5ක් තියෙනවා. එතකොට සම්පූර්ණ ලකුණු 22.5ක් තියෙනවා. මේ 22.5 ඉන්නේ 1000ෙන්ද 500ෙන්ද නැහැ. කෙලිම කියන්නේ නේ. ලකුණු 100ට 22.5ක් තමයි එන්නේ. සාමාන්‍යයෙන් A level science කරන දරුවෙකුට 22.5 කියන්නේ ලොකු වගයක්ද පොඩි වගයක්ද? සාමාන්‍ය 22.5 කියන්නේ ඇත්තටම ගත්තොත් මහ මේරා. හේතුව මොකද 0.0.0.1කින් අපිට තීරණය කරන්න පුළුවන් මෙඩිසින්ද සයන්ස්ද නැත්නම් කොළඹ මෙඩිසින්ද පෙරාදෙණිය මෙඩිසින්ද නැත්නම් යාපනයේ මෙඩිසින්ද කියන එක තීරණය කරන්න පුළුවන්. ඉතින් දෙකේ 0.0.0.1 කියන අගයකට. ඒක නිසා අපිට 22.5 කියන්නේ ඉතා ලොකු වගයක්. එතකොට 12 තරංග පාඩම ගත්තොත් ඒකත් යාන්ත්‍ර විද්‍යාව වගේම වැදගත්. ඒ වගේම කීරි ගොඩක් තියෙන මේ පාඩමක්. ඒ වගේම ලොකු වැදගත්කමක් තියෙන පාඩමක්. එකෙන් ගත්තොත් MCQ 8ක් විතර එනවා. සාමාන්‍ය 7ක් 8ක් විතර එනවා. 7ක් 8ක් ඕනේ MCQ 5ක් එනවා කියලා ගත්තොත් MCQ 5ක් එනවා කියලා ගත්තොත් අපි ගනු MCQ 5කින් තමයි මේක හැදෙන්නේ කියලා. එතකොට ව්‍යුහගත රචනා ප්‍රශ්න ගත්තත් අනිවාර්යයෙන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එනවා. හේතුව තමයි මේකේ රචනා ප්‍රශ්නයකුත් එනවා අනිවාර්යයෙන්ම. මේ දෙක පොඩි රටාවක් තියෙනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා ප්‍රශ්න විදිහට ආලෝකයේ කොටස තිබ්බොත් රචනා කොටස අනිවාර්යයෙන්ම තරංග කොටස එනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න කොටසේ තරංග කොටස තිබ්බොත් අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ ආලෝකයේ කොටස. එහෙනම් තරංග සහ ආලෝක කියන කොටස් දෙක පේපර් දෙකේ ප්‍රශ්න පත්‍ර දෙකේ කොටස් දෙකක් විදියට තියෙනවා. එතකොට මෙතන ගත්තොත් MCQ 5යි කියන්නේ ලකුණු 5ක් තියෙනවා. ව්‍යුහගත එකක් රචනා එකක් කියන්නේ ලකුණු 5ක් තියෙනවා. මෙතන රචනා එකක් කියන්නේ ලකුණු 7.5ක් තියෙනවා. එතකොට ලකුණු මෙතන හැදෙනවා 17.5. ඉස්සලා වගේම තමයි 17.5 කියන්නේ 100 17.5ක් හැදෙන්නේ. එතකොට තාප භෞතිකය යාන්ත්‍ර 12 තරංග වගේම වැදගත් පාඩමක් MCQ 7ක් 8ක් විතර එනවා. අපි අවම මට්ටමේ MCQ 5ක් එනවා කියලා හිතුවොත් ව්‍යුහගත රචනා එකක් අනිවාර්ය තාප භෞතිකයේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් වෙන් වෙලා තියෙනවා. මොකද තාපයේ පාඩමේ ප්‍රැක්ටිකල් ගොඩක් තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් එකෙන් එකක් අනිවාර්යයෙන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට දානවා. තාපයේ රචනා එකක් අනිවාර්යයි. මොකද ප්‍රශ්නේ දෙකක් එන්නේ තාපයේ පාඩමේ එක ප්‍රශ්නයයි පදාර්ථය හා විකිරණ පාඩමෙන් එක ප්‍රශ්නයයි. ප්‍රශ්න දෙකක් එක අංකයක් දෙන්නේ A සහ B කියලා කොටස් දෙකක් විදිහට. අපිට අයිතියක් තියෙනවා A හෝ B තෝරා ගැනීම. හැබැයි A තෝරාගත්තොත් B තෝරා ගන්න බෑ. B තෝරාගත්තොත් A තෝරා ගන්න බෑ. ඒ කියන්නේ තාපයේ පාඩමේ යම්කිසි කෙනෙක් රචනා ප්‍රශ්න කරනවා නම් එයාට පදාර්ථය හා විකිරණ පාඩම ප්‍රශ්නේ කරන්න බෑ. ඒ වගේම පදාර්ථය හා විකිරණ එක පාඩම කවුරුහරි තෝරා ගන්නවා නම් එයාට තාප භෞතිකයට අදාළ රචනා ප්‍රශ්න කරන්න බෑ. එතකොට මෙතනත් ඉස්සලා වගේම ලකුණු 17.5ක් එනවා. ඒක 100. මොකද MCQ 5යි ව්‍යුහගත රචනා ප්‍රශ්න 5යි 10යි රචනා ප්‍රශ්න 7.5. එතකොට ධාරා විද්‍යුතය ඒත් MCQ 7ක් විතර එනවා. අපි අවම මට්ටමින් ගත්තොත් MCQ 5ක් එනවා කියලා. MCQ 5යි ව්‍යුහගත රචනා එකක් අනිවාර්යයෙන්ම වයර් මාරු වෙන ප්‍රශ්නයක් එනවාම තමයි. ඒ කියන්නේ වයර් යා කරලා කරන්න පුළුවන් ප්‍රශ්නයක් එනවාම තමයි. එතකොට මේකේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එනවා. රචනා එකක් ඒකත් ජෝඩු ප්‍රශ්නයක් ධාරා විද්‍යුත ප්‍රශ්න අනිත් එක ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න. මේ දෙකෙන් එකක් තෝරා ගන්න පුළුවන්. එතකොට එතනත් ලකුණු 17.5ක් එනවා. එතකොට බැලුවොත් ඔයාලට පේනවා 22.5ක් යාන්ත්‍ර විද්‍යාවට කියනවා 10.5ක් 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 ගානේ
දෝලන තරංග, තාප භෞතිකයේ සහ ධාරා විද්‍යුතයේ කියන පාඩම් තුනට වෙන් වෙලා තියෙනවා. එතකොට මෙතන සම්පූර්ණ සමස්ත ටෝටල් ගාන ලකුණු ඔයකට එකතු කරොත් වෙනවා ලකුණු 75ක් තියෙනවා. ලකුණු 75. එතකොට ලංකාවේ සම්මත විභාග නීතිය අනුව ඒකක් හම් වෙන ලකුණු 75ට වඩා වැඩි නම් ඒ කියන්නේ අපිට ඒකක් ගන්න පුළුවන් වෙයිද? ඒකක් ගන්න පුළුවන් වෙන්නේ මේ පාඩම් හතර. දැන් ඔයාලට ප්‍රශ්නයක් එයි 75ම ගන්න එපා ඒකක් එන්නේ කියලා. හරි. මම මේ ගත්තේ අවම මට්ටම් වලින්. ඔයාලට පුළුවන් පේපර් එකක් අරගෙන කට්ටිය පොඩි දරුවෝ නෙමෙයි කට්ටියට පුළුවන් පාස් පේපර් පොත අරගෙන පේපර් එකේ නිකමට විනාඩි දැන් මේ දවස්වල ටිකක් අපිට යනවා කාලය නිවුස් බලන්න වැඩිපුර වෙලාවක් යනවා මොකද කොරෝනා තත්ත්වය උදාහරණ බෙහෙත් එකක් හොයාගන්න පුළුවන් වේද කියලා පරීක්ෂණ කරන කොට්ටාසයක් ඉන්නවා ඊට පස්සේ බොරු නිකන් ජොලියට Facebook එකේ ගිහිල්ලා කාලේ කාදම්න කොට්ටාසයක් ඉන්නවා ඒකට විනාඩි 10ක් වැය කරලා පේපර් පොත අරගෙන බලන්න පුළුවන් ගණන් කරලා මම මේ කිව්ව දේ බොරුවක්ද මම කිව්ව දේ ඇත්තක්ද කියලා ඔකට ගණන් කරලා බලන්න පුළුවන් මම ඔයාලට උදාහරණයක් විදිහට කියන්නම් 2019 පේපර් එකේ කියන්නේ අපිට තියෙන මෑතකම ඒ කියන්නේ අලුත්ම පාස් පේපර් එක ඒ පේපර් එක ගත්තොත් එහෙම මේ පාඩම් හතර සහ මේ එකහමාන පාඩම මිනුම් පාඩමෙන් ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා ඒ ප්‍රශ්නත් එක්ක ලකුණු 81ක් 181ක් වෙන්න මේ පාඩම් හතරට වෙන් වෙලා තියෙනවා හතරයි මේ මිනුම කියන පාඩමේ MCQ දෙකත් එක්ක සම්පූර්ණ ලකුණු 81ක් වෙන් වෙලා තියෙනවා 2019 පේපර් එකේ 2018 ගත්තොත් 2018 පේපර් එකේ 83ක් තියෙනවා 2017 පේපර් එකේ 81ක් තියෙනවා 100ට. ඒ විදිහට ගත්තොත් ඔකට පහුගිය අවුරුදු කිහිපයක වැළුවොත් මේ මම උදාහරණ විදිහට විතරයි කිව්වේ. මොකද මම කිව්වේ ඇත්තක් කියලා බලන්න ඇත්තක්ද බොරුවක්ද කියලා බලන්න පුළුවන් කට්ටියට පේපර් පොත අරගෙන වෙන්නේ මම කියලා තියෙනවා 81ක් තියෙනවා 83ක් තියෙනවා 81ක් තියෙනවා මේ පහුගිය අවුරුදු වල ප්‍රශ්න හැදිලා තියෙන විදිහ. ඒ කියන්නේ මම මේ අවමට්ටමනේ ගන්නේ මේ පැත්ත වෙනස් වෙන්නේ නැහැ. රචනා ප්‍රශ්න පත්‍රයේ සහ විභාග රචනා එකේ වෙන්නේ මේ ටික වෙනස් වෙනවා MCQ ගන්න වැඩි වෙන එක නිසා. ඒක නිසා ලකුණු වල විදිහ වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් පාඩම් හතරකින් ඒකක් ගන්න. මම කියන්නේ බොරුද කියලා පේපර් පොත අරගෙන බලන්න පුළුවන්. එහෙනම් දැන් අහින් අනානේ ඉන්න ඕනද? මම දන්නේ ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල බොහෝ පාසල්වල මේ වෙනකොට ධාරා විද්‍යාව කියන පාඩම අවසන් කරලා තියෙනවා. බොහෝ වෙලාවට පදාර්ථ ගුණ කියන පාඩමත් අර නිවාඩු කාලවල වකවානු වල ඉවර කරලා තියෙන නිසා ගුරුවරු ගොඩක් වෙලාවට කට්ටිය ධාරා විද්‍යාව කියන පාඩමත් ඉවර වෙලා තියෙනවා. ඒක නිසා ඔය කට්ටියට අමුතුවෙන් ආයෙ අහින් අනන්න දෙයක් නැහැ. හේතුව ලකුණු මේ 75 කියන සීමාවට පහු කරන්න දැන් ඔය කට්ටිය ළඟ තියෙන කරුණු ටික හොඳටම ප්‍රමාණවත්. තව දෙයක් දැන් හිතේ ළමයෙක්ට ධාරා විද්‍යාවේ පාඩමට අකමැති සදාකාලික වෛර කරන ළමයෙක් ඉන්නවා යාන්ත්‍ර විද්‍යාවට සදාකාලික වෛරයි. එහෙනම් ඒ ළමයාට ප්‍රශ්නේ මෙතන මේ ලකුණු ටික ගන්න බෑ නේද කියලා මගෙන් ප්‍රශ්නයක් අහයි. හැබැයි පුතේ ඔයාලට තව පොඩි පාඩම් තියෙනවා. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ පාඩම පොඩි පාඩමක්. විද්‍යුත් ශ්‍රේෂ්ඨ පාඩම පොඩි පාඩමක් සාපේක්ෂව. චුම්බක ශ්‍රේෂ්ඨ පාඩම පොඩි පාඩමක්. ප්‍රශ්නයක් එනවා දැන් රචනා ප්‍රශ්නයක්. ওই ශ්‍රේෂ්ඨ තුනෙන් අනිවාර්යෙන් එකක් රචනා ප්‍රශ්නයක් විදිහට එනවා. එහෙනම් යම් කිසි ළමයෙක් යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නට අකමැති නම් ඒ දරුවාට පුළුවන් දෝලන ගුරුත්වාකර්ෂණ ශ්‍රේෂ්ඨ හෝ විද්‍යුත් ශ්‍රේෂ්ඨ හෝ චුම්බක ශ්‍රේෂ්ඨ කියන පාඩම් තුනෙන් එකක් අනිවාර්යෙන් ශ්‍රේෂ්ඨ ප්‍රශ්නයක් එනවා. ඒක තෝරගන්න පුළුවන්. එහෙමත් අකමැති නම් පදාර්ථයේ ගුණ පාඩමත් මේ වෙනකොට ගුරුවරු ඉවර කරලා තියෙන්නේ ඉස්කෝලේවත් ඉවර කරලා තියෙන්නේ. පදාර්ථයේ ගුණයකේ තියෙන කොටස් තුනක්. ප්‍රත්‍යස්ථාව, දුෂ්ටාවිතාව සහ පෘෂ්ටිඝාතතිය. ওই පාඩම් තුනෙන් අනිවාර්යෙන්ම මොකද කරන්න පුළුවන්? එක් කොටසක් ප්‍රශ්න පත්‍රයේ එනවාම තමයි මේ ප්‍රශ්නයක් විදිහට රචනා ප්‍රශ්නයක් විදිහට. එහෙනම් ඔයාලට මෙතන යාන්ත්‍ර විද්‍යාව හෝ තාපය හෝ දෝලන තරංග හෝ ධාරා විද්‍යුතය කියන පාඩම් වලට අකමැති නම් ඒ වගේ ප්‍රශ්නයක් තෝරගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රශ්න හතර මම කියන්නේ නෑ මේක අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා. ඔයාලට කැමැත්තතාවය අනුව තීරණය කරගන්න පුළුවන් මේ ප්‍රශ්න හතර කරනවාද නැද්ද කියලා. හැබැයි ඒ හතර කරන්නේ නැත්නම් ඒකට විකල්ප තියෙනවා. ශ්‍රේෂ්ඨ කියන්නේ පොඩි පාඩම් තුනක එකතුවක්. ඊට පස්සේ පදාර්ථයේ ගුණ කියන්නේ පොඩි පාඩමක්. එතකොට ඒ වලට විකල්පයක් තියෙනවා. පැහැදිලි නේද? එතකොට මම පොඩි අදහසක් දෙන්නම්. ඔය කට්ටිය මේ ටික ඔය කට්ටියට මගහැර ගන්න බෑ. ඒ කියන්නේ MCQ ප්‍රශ්න පත්‍රයේ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ කිසිම තෝරා ගැනීමක් නෑ ප්‍රශ්න වලට. ඒක නිසා ඔයගලට කට්ටිය මේ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. මේ වෙනුවෙන් මහන්සි වෙන එකේ වෙන්නේ මේ පාඩම් හතරේ රචනා ප්‍රශ්න හතරකට මහන්සි වුණා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. හේතුව මේකට මහන්සි වෙන ගමන් අරකට මහන්සි වුණා කියලා අමතර කාලයක් වැය වෙන්නේ නැහැ. ඒකෙන් ඔය කට්ටියගේ ඒ පාඩම සම්බන්ධ දැනුම තව ටිකක් වර්ධනය වෙන එක විතරයි වෙන්නේ. ඒක නිසා මම ඔයාලට යෝජනා කරන්නේ මේ පාඩම් මේ ප්‍රශ්න හතර රචනා ප්‍රශ්න හතර අනිවාර්යෙන් කරන්න කියලා මම කියන්නේ නැහැ. හැබැයි මේ ටික ඔයාලට අනිවාර්යෙන් කරන්න වෙනවා. ඒ කරන ගමන් මේකට දැස්ස ගියොත් පුතේ ඔයාලට ඒකේ පේපර් එකේදී පොඩි chance එකක් වෙයි. ඊට අමතරව අර මම කිව්වා වගේ පොඩි පාඩම් වලින් රචනා ප්‍රශ්න වලට ලෑස්තිලා යන්න ඒකත් කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ අපේ මුළු මේ ලකුණු ප්‍රමාණය අපිට ගෙදරට වෙලා ගුරුවරුන්ට බැන ඉස්කෝලේට බැන කොරෝනා වලට බැන ඉන්න එපා. ওই පාඩම් හතර කරලා පුළුවන් ඔය කට්ටියට මොකද දාගන්න ඒකක් ගන්න පුළුවන්. මොකද සම්මත නීතිය අනුව ලංකාවේ විභාග නීතිය අනුව අපිට ඒක හම් වෙන ලකුණු 75න්. ඉතින් ඕක තමයි අපේ පේපර් එක හැදෙන රටාව. මේක තමයි ඔකට අවබෝධ කරගන්න ඕනේ. ඒක නිසා මේ දවස් ටිකේ හොඳට වැඩ කරන්න මේ පාඩම් කරලා තියෙන ගුරුවරු කරලා ඇති ඉස්කෝලේ කරලා ඇති ඒවට අදාළ
නැවත නැවත කරන්න, ප්‍රශ්න විවරණය කරගන්න, නැවත නැවත කරගන්න, හරි වැරදි තමන් බලා ගන්න, ඒවා විවරණය කරගන්න, අඳුරන කවුරු හරි ඉන්නවා නම්, ගුරුවරු ඉන්නවා නම් ඒ අයව සම්බන්ධ කරගන්න දුරකථන මාර්ගයෙන් ඒක උදව්වක් ගන්න පුළුවන් කට්ටිය කතා කරන්න. අයියලා අක්කලා ඉන්නවා කැම්පස් කීපු අයියලා අක්කලා අඳුරන කට්ටිය ඇති නෑදෑයෝ ඇති. ඒ කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා ඔය කට්ටියගේ මේ A level වලට 2020 A level අපි දන්නේ නෑ අගෝස්තුවේ තියෙනවද නැද්ද කියලා. නමුත් මේ යන විදිහට තාමත් විභාග දෙපාර්තමේන්තුව කියලා නෑ. ඒක නිසා අගෝස්තු විභාගෙ තියෙනවා. ඒකට ලෑස්ති වෙන්න ඕනේ ඔයාලා. ඒක නිසා දන්න පුළුවන් හැම දෙනාගේම උදව්වක් ගන්න. මේක තමයි අපේ රටාව. මේක දැනගෙන වැඩ කරන්න. මේක මම උදව්වක් විදිහට විතරයි කිව්වේ. මොකද අපි හැමදේම බදාගෙන කරලා වැඩක් නෑ. අපේ ටාගට් එකක් තියෙනවා. මොකද මේක දැන් ටිකක් ඉමර්ජන්සි අවස්ථාවක්. ඒක නිසායි මම මේ පාඩම් ටික ලඝු කරලා දැක්ුවේ. නැතුව අනිත් පාඩම් අතාරින්න කියනවා නෙමෙයි. මේ පාඩම් උනුත් කරගන්න. මේ පාඩම් හතරට ප්‍රමුඛතාවය දෙන්න. මීට අමතරව මම බලාපොරොත්තු වෙනවා විෂය නිර්දේශයේ අවසාන පාඩම්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික්ස් විද්‍යාව, පදාර්ථයේ ගුණ, පදාර්ථය හැවිකින්න කියන පාඩම් වලටත් වීඩියෝ මාලාවක් කරන්න. එහෙනම් මේකේ යම් ඔකට දැනගන්න ඕන ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් බය වෙන්න එපා. ඕන දෙයක් ඕන වෙලාවක අහන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ හැමෝටම තාක්ෂණය නැහැ. මම නැවතත් කියන්නේ ඔය කට්ටියට පුළුවන් නම් මේ වීඩියෝ එක ඔය කට්ටියට උදව්වක් විදිහට තියෙනවා නම් ඔය කට්ටියට උදව්වක් වෙලා තියෙනවා නම් පේපර් එක කොට දාගන්න, යාළුවන්ටත් පෙන්නන්න, යාළුවන්ට බලන්න පුළුවන් වෙන ෂෙයා කරගන්න. ඊට පස්සේ වැඩිහිටියන් ඉල්ලන්නේ මේක දකින්න කවුරු හරි ඉන්නවා නම් ඔය කට්ටියගේ දුවෙක් පුතෙක් ඉන්නවා නම් නෑදෑ කවුරු හරි ඉන්නවා නම් ඒ කට්ටියට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ඒ කට්ටියට පෙන්වන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එහෙනම් සුබ දවසක් ඔක්කොටම.